नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स एवं मे सुतां एकां समयं
Rātanāṁ pānītāṁ
समागताने
අද අපි මේ කොටසෙන් මේ දේශනා කොටසෙන් අපි ඔබට කතා කරන්නේ රතන සූත්‍රය. ඒ පළවෙනි ගාථා දෙක බුදුරජාණන් වහන්සේ විශාලා මහනුවරට වැඩම කරලා එදා රෝග දුර්භික්ෂ අමනුෂ්‍ය කියන මේ තුන්බිය දුරු කරපු මේ දේශනාවේ මුල්ම ගාථා දෙකේ අර්ථය ගැනයි. එදා බුදුරජාණන් වහන්සේ විශාලා මහනුවර නගරයට වැඩම කරද්දී ඒ විශාලා මහනුවර වසංගත රෝගයක් පැතිරිලා 100,000 ගණන් මිනිස්සු තැන් තැන් වල ලෙඩ රෝග වලින් අසරණ වෙලා මී යන. ඒ වගේම අමනුෂ්‍ය උදුරක් පැතිරිලා ඒ මිනි කුණුගඳ මලමිනි ඕජාව ආග්‍රහණය කරන අමනුෂ්‍යයන් නගරෙ පිරීලා ඉතිරිලා. ඒ වගේම විශාල දුර්භික්ෂයක් පැතිරීගෙන ගිය කාලයක්. බුදුරජාණන් වහන්සේ මිනිස්යන්ට පිහිට වෙන්න කියලා මුල්ම ගාථා දෙකකින් ඉල්ලන්නේ දෙවියන්ගෙන්. ඒ දෙවියන්ගෙන් ඉල්ලන්නේ එදා බුදුරජාණන් වහන්සේ භික්ෂු සංඝයා පිරිවරාගෙන විශාලා මහනුවර නගරේ කූටාගාර ශාලාවට වැඩම කරලා ඒ මත වැඩ සිටියා. ආනන්ද හාමුදුරුවෝ බුදු ගුණ, දහම් ගුණ, සංඝ ගුණ බලයෙන් පිරිත් කරලා දීපු පිරිත් පෙර නගරයට ඉහලා බුද්ධ අධිෂ්ඨානෙන් ඒ රෝගීව හිටපු මිනිස්යන් සුවපත් වුණා. නගරයට වැසියද හැලිලා ඒ දුර්භික්ෂේ දුරු වුණා. බුදුරජාණන් වහන්සේ රතන සූත්‍ර දේශනා කරන්න සූදානම් වෙද්දී බුදුහාමුදුරුවෝ ආරාධනා කරේ දෙවියන්ට බෝමාත දෙවියන්ගේ පටන් අකනිතා බඹලව දක්වා මේ ලෝක ධාතුවේ දෙවියන්ට කෝටි ලක්ෂයක් සක්වල දෙව් බමුණුන්ට ආරාධනා කරන්නට ඉදුණා. ආරාධනා කරලා රතන සූත්‍රය ආරම්භ වෙන්නේ මේ විදිහට. බුදුරජාණන් වහන්සේ මේ රතන සූත්‍ර දේශනාවේදී දේශනා කරනවා යානීද භූතානි සමාංගතානි බුම්මානි වායා නිවහං තලික්කේ සබ්බේව භූතා සුමනා භවන්තු අතෝපි සක්කච්ච සුනන්තු භාසිතා. අපි බලමු මේ ගාථාවේ අර්ථය. යානීද භූතානි සමාංගතානි බුම්මානි වායා නිවහං තලික්කේ. අන්තරීක්ෂය කියන්නේ මේ අහසේ. අහස්තලේ රැස්ලා ඉන්න යම්තාක් දෙව් බඹුන් නැද්ද? අර කෝටි ලක්ෂයක් සක්වල දෙවියන් බ්‍රහ්මයන්ට බුදුහාමුදුරුවෝ සිහිපත් කරන මේ අහස් කුස අතුරු සිදුරු නැතුව මේ දේශනාව අහන්නේ දා විශාලා මහනුවරට රැස්වෙච්ච යම්තාක් දෙව් බඹුන් නැද්ද? ඒ දෙවියන් සබ්බේව භූතා සුමනා භවන්තු අතෝපි සක්කච්ච සුනන්තු භාසිතා. මේ සියලු දෙනා ගැන සබ්බේව භූතා හැම සත්‍යයක් ගැනම මෛත්‍රී සිත
සුමනා භවන්තු මේ මනුස්ස වර්ගයා ගැන මෛත්‍රී සිත දෙවියන්ට ඇති වේවා. එකිනෙකාට හැමෝටම මෛත්‍රී සහගත සිතුවිලි ඇති වේවා. අතෝපි සක්කච්ච සුනන්තු භාසිතා. සුනන්තු භාසිතා මේ බුදුහාමුදුරන්ගේ දේශනාව හොඳින් අසත්වා. දෙව් බමුණු හොඳින් මේ දේශනාව අහගන්න කියනවා. කෝටි ලක්ෂයක් සක්වල දෙව් බමුණුන්ට මේ රතන සූත්‍ර දේශනාව හොඳින් අහගෙන මේ මනුස්ස වර්ගයා ගැන මෛත්‍රී සිත ඇති කරගත් එකිනෙකාට මෛත්‍රී වඩන. ඊළඟ ගාථාවෙන් සඳහන් වෙන්නේ තස්මාහි භූතා නිසාමේත සබ්බේ මෙත්තං කරෝත මානුෂ්‍යා පජාය දිවාච රත්තෝච හරත්තිය බලි තස්මාහිනේ රක්ඛත අපමත්තා. ඒ තමයි තස්මාහි භූතා නිසාමේත සබ්බේ මෙත්තං කරෝත මානුෂ්‍යා පජාය. මේ රැක්සලා ඉන්න අහසේ අර පිරිලා ඉතිරිලා ඉන්න කෝටි ලක්ෂයක් සක්වල දෙව් බමුණුන්ට මෙත්තං කරෝත මානුෂ්‍යා පජාය මනුස්ස වර්ගයා ගැන මෙත්තං කරෝත මෛත්‍රී සිත ඇති කරගෙන මේ අය ආරක්ෂා කරන්න කියලා. ඒ දෙවියන් මිනිස්සු ගැන දැන් කලකිරිලා අප්‍රසාදයෙන් ඉන්න දෙවියන්ට මනුස්සයන් ගැන මෛත්‍රිය වඩන්න. අනේ මේ අය නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. ඒ අය ගැන දෙවියන්ගේ හිත්වල මෛත්‍රී සිත ඇති වේවා කියන මතක තියාගෙන දෙවියන් කියන්නේ කෙලෙස් සහිතයි. දිව්‍ය ලෝකේ කාම ලෝකේටයි. දෙවියන්ට බිය තැති ගැනීම ඇති වෙනවා, රාග ද්වේෂ මොහ පවතිනවා. හැබැයි මේ දෙවියන්ගේ දිව්‍ය බලය හැකියාවේ තේජසේ දෙවියන්ට ගොඩාක් දේවල් මිනිස්යන්ට වඩා කරන්න පුළුවන්. ඒ නිසා මේ දෙවියන්ට මිනිස්යන් ගැන මෛත්‍රී සිත ඇති කරගෙන මේ මිනිස්යාට උදව් කරන්න කියලා. මෙත්තං කරෝත මානුෂ්‍යා පජාය. මේ මනුස්ස වර්ගයා ගැනම මෛත්‍රී සිත කෝටි ලක්ෂයක් සක්වල දෙව් බමුණුන්ගේ හිත්වල ඇති වේවා. දිවාච රත්තෝච හරන්තිය බලි. දවල් රෑ දෙකේ මේ මිනිස්සු පින්දහම් කරනවා, ගුණධර්ම රකින්නවා. මේ මිනිස්සු දැන් ඒ වෙනකොට බුදුහාමුදුරන්ගේ ආඥාව පිළි අරගෙන මිනිස්සු යහපත් වෙනවා. එතකොට දිවා රෑ දෙකේ මේ ගුණධර්ම රකින්න මිනිස්යන්ව ආරක්ෂා කරන්න කියලා. තස්මාහිනේ රක්ඛත අපමත්තා. අප්‍රමාදීව මේ මනුස්ස වර්ගයාව ආරක්ෂා කරත්වා කියනවා. අපි බලමු රතන සූත්‍රයේ 3 වෙනි ගාථාව. ඒ ගාථාවෙන් බුදුරජාණන් වහන්සේ බුදු ගුණ ගැන තමයි ආඥාව පිළිහිටවන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් කිංචි විත්තං ඉදවා හුරංවා සග්ගේ සුවායම් රතනං පනීත නනෝ සමං අත්ති තථාගතේන ඉදම්පි බුද්දේ රතනං පනීත ඒතේන සච්චේන සුවත්ති හෝතු. මේ ගාථාවේ තේරුම අපි බලමු. යම් කිංචි විත්තං ඉදවා හුරංවා යම් වස්තුවක් වටිනාම වස්තුවක් මේ ලෝකේ හෝ වෙනත් ලෝකයක පවතිනවාද? කියන්නේ ලෝකේ වටිනාම කියන වස්තුවක් වටිනාම දෙයක් එක්ක අපි ජීවත් වෙන මේ ලෝකේ හෝ වෙනත් මේ ලෝක ධාතුවෙන් එහා වෙනත් ලෝකයක පවතිනවාද වටිනාම කියන දෙයක්. සග්ගේ සුවායම් රතනම් පනීත. එවැනි වටිනා රත්නයක් වටිනාම දෙයක් මේ ලෝකේ පවතිනවාද? නනෝ සමං අත්ති තථාගතේන. බුද්ධ රත්නේ තරම් වටිනා දෙයක් මේ ලෝකෙත් නැහැ, වෙනත් ලෝකයකත් නැහැ කියන. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ පහළ වීම තරම් මේ ලෝකෙට බුදු කෙනෙක් පහළ වීම තරම් වටිනාම දෙයක් මේ ලෝකෙත් නැහැ, වෙනත් ලෝක ධාතුවකත් නැහැ. ඒ නිසා මේ ලෝකයටත් වෙනත් ලෝක ධාතුවටත් මේ විශ්වයටත් තියෙන වටිනාම මාණික්ය, වටිනාම දේ තමයි බුදු කෙනෙක්ගේ ලෝකෙට පහළ වීම. නනෝ සමං අත්ති තථාගතේන. බුදුරජාණන් වහන්සේ හා සමාන කෙනෙක් මේ ලෝකෙත් නැහැ, වෙනත් ලෝකයකත් නැහැ. ඉදම්පි බුද්දේ රතනම් පනීත. මේක තමයි කියන බුදුරජාණන් වහන්සේගේ තියෙන ආශ්චර්යය. බුදු කෙනෙක් පහළ වීමෙන් ලෝකෙට ලැබෙන ආශ්චර්යමත් දේ තුන් ලෝකයාටම යහපත උදා වෙනවා. මේ ලෝකයට වෙනත් ලෝක ධාතුවට ඔබ අහලා ඇති දසදහසක් ලෝක ධාතුවට එකවරකට එක බුදු කෙනයි කියන පහළ වෙන්නේ. ඒ නිසා බුදුහාමුදුරන්ගේ ආඥාව කෝටි ලක්ෂයක් සක්වල ත්‍රිසහස්‍රී ලෝක ධාතුවෙන් පිහිටවන. ඒ නිසා මේ විශ්වය තුල මඟුල් සක්වල හැටියට පෙන්නපු මේ සක්වලේ තමයි බුදුරු ලෝකෙ පහළ වෙන්නේ. ඒ නිසා බුදුරු පහළ වෙන
මේ ලෝක ධාතුවේ ඒ බුදු කෙනෙක්ගේ පහළ වීම තරම් වටිනා දෙයක් මේ ලෝකෙවත් වෙනත් ලෝකයකවත් නැහැ. ඒක බුදුරජාණන් වහන්සේගේ තියෙන ආශ්චර්යය. ඉදම්පි බුත්තේ රතනම් පණිත. ඒක තමයි කියන බුද්ධ රත්නේ පහළ වීමේ තියෙන ශ්‍රේෂ්ඨකම. ඒතේන සච්චේන සුවත්ති හෝතු. මේ සත්‍යානුභවයෙන් සුවපත් වේවා කියලා අන්න බුදුරජාණන් වහන්සේ විශාලා මහනුවර නගර වාසීන්ට ඒ බුද්ධ රත්නේ ආශ්චර්ය පෙන්නලා ඒ බුදු ගුණ බලයෙන් ඒ බුදු කෙනෙක්ගේ පහළ වීමේ මේ තියෙන වටිනාම පුණ්‍ය බලයෙන් මේ විශාලා මහනුවර නගර වාසීන් සුවපත් වේවා කියලා ආශිර්වාදයක් කරා. මේ හැම ගාථාවකම එක්ක බුදු ගුණයක්, ධර්මයේ ගුණ, සංඝ ගුණ සිහි කරලා කරන සත්‍ය ක්‍රියාවක් තියෙනවා. අපි බලමු ඊළඟ ගාථාව. කයං විරාගං අමතං පනීතං යදජ්ජගා සක්්‍ය මුනි සමාහිතෝ නතේන ධම්මේන සමත්තිකින්චි ඉදම්පි ධම්මේ රතනම් පනීතං ඒතේන සච්චේන සුවත්ති හොතු. මේ ගාථාවේ තේරුම බොහෝදට තේරුම් ගන්න. කයං විරාගං අමතං පනීතං නිවනට කියන මේ නිවන කෙලෙසුන්ගේ මිදීමට කියන ඒකේ වටිනාකමට කියන වචන හතරක්. කයං කයං කියලා කියන්නේ දුක ෂේ කරන දුක් නැති කරලා දාන කයං. විරාගං ඇල්ම ප්‍රහාණය කරන මේ පංච උපාදානස්කන්ධය ගැන, මේ කාම වස්තුන් ගැන, මේ ලෝකයා ගැන තියෙන ඇල්ම ප්‍රහාණය කරන විරාගය ඇති කරනවා. අමතං මරණී ඉක්මවා යන අමෘත වූ අමරණීය වූ ඒ වගේම ප්‍රණීතං කියන්නේ ප්‍රණීත වූ යම් ශ්‍රේෂ්ඨ නිවනක් ඇද්ද. අනේ නිවනට කියන වචන හතරක් ඒකේ වටිනාකම කියන්නේ. කයක් කියලා කියන්නේ දුක ෂේ කරන, කෙලෙස් ප්‍රහාණය කරන, විරාගං ඇල්ම නැති කරලා දාන. ඒ වගේම අමරණීය අමතං මරණය ඉක්මවා ගියා වූ, මරණයෙන් නිදහස් වුණා වූ, ප්‍රණීතං ප්‍රණීත වූ ශ්‍රේෂ්ඨ වූ යම් කිසි දෙයක් යදජ්ජගා සක්්‍ය මුනි සමාහිතෝ යම් ධර්මයක් ශාක්‍ය මුනීන්ද්‍රයන් වහන්සේ බෝධි මූලයේ වැඩ සිටීමෙන් අවබෝධ කරගත්තා. අපේ බුදුරජාණන් වහන්සේ දා බෝධි මූලයේ වැඩ ඉඳලා යම් ධර්මයක් අවබෝධ වුණාද උන්වහන්සේට බෝධි මූලයේ තුල නතේන ධම්මේන සමත්තිකින්චි ඒ ධර්මය හා සමාන දෙයක් මේ ලෝකේවත් වෙනත් ලෝකයකවත් මේ විශ්වයේ කොහෙවත් නැහැ. ඒක තමයි ඊළඟ ගාථාවේ අර්ථය. දැන් බලන්න මේ ගාථාවේ මොනතරම් ධර්මයේ වටිනාකම බුදුරජාණන් වහන්සේ සත්‍ය ක්‍රියාවක් හැටියට පෙන්නන. යම් බුද්ධ සිතෝ පරිවර්ණේ සුචි සමාධිමාන තරිකඤ්ඤ මාහෝ. බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේ බුදුරජාණන් වහන්සේ අවබෝධයෙන්ම යම් සමාධියක් ගැන දේශනා කරාද ඔන්න බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල යම් කිසි සමාධියක් ගැන දේශනා කරලා තියෙනවාද? ඔබ දන්නවා බුදුරජාණන් වහන්සේ ආර්ය ශ්‍රාණික මාර්ගයේ පෙන්වුවේ සීල සමාධි ප්‍රඥා හැටියට. ඒ සමාධිය සම්මා සමාධිය. අන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සමාධිය සම්මා දිට්ඨියෙන් යුක්තයි. ඒ සමාධියට පරිස්කාර හතක් බුදුහාමුදුරෝ දේශනා කරනවා. ඒ තමයි සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති කියන මේ අංග හතෙන් යුක්ත යම් සමාධියක් ඇද්ද අන්නේ සමාධිය තමයි සම්මා සමාධිය බවට පත් වෙන්නේ. ඒකට හේතුව සමාධිය බුදුහාමුදුරුවෝ පහළ වෙන්න පෙර ඔබ දන්නවා ආලාර කාලා අරූප ධානය වලට හිත දියුණු කරගත්ත කෙනෙක්. උද්දකරාම පුත්ත අරූප ධානය වඩපු කෙනෙක්. එතකොට ලෝකේ බුදුවරු පහළ වෙන්න පෙර එක එක භාවනා ක්‍රම ඔස්සේ හිත වඩාගත්ත සමාධිය ඇති කරගත්තයි හිටියා. හැබැයි ඔවුන්ගේ සමාධිය සම්මා දිට්ඨියේ යුක්ත සමාධියක් නෙමෙයි. ඒ නිසා මේ සමාධිය ධර්මයේ හැදින්වෙන්නේ මිච්ඡා සමාධිය. මිත්‍යා දෘෂ්ටි අදහස් තුල එල්බගෙන මිත්‍යා දෘෂ්ටිය තුල මේ සමාධිය උපදවාගෙන තියෙන මිත්‍යා වායාම ඔස්සේ. හැබැයි බුදුරජාණන් වහන්සේ නිවනට උපකාර වෙන යම් සමාධියක් බුදු කෙනෙක් දේශනා කරා. යම් බුද්ධ සිතෝ පරිවර්ණේ සුචින් බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේ යම් අවබෝධින්ම සමාධියක් සමාධි මානන්තරිකඤ්ඤ මා ආනන්තරික සමාධිය කියන්නේ ඒ කාන්තේ විපාක ලැබෙන සමාධියක්. ඔබ දන්නවා ආනන්තරික අකුසල.
ඊළඟ ජීවිතයේ ඒකාන්තයෙන් විපාක ලැබෙන අකුසල. ඒවට කියන ආනන්තරීය අකුසල. ආනන්තරීය කුසල කියන්නේ ධ්‍යාන වඩාගෙන හිටියොත් ඒකාන්තයෙන් මරණින් මත්තේ බ්‍රහ්ම ලෝකයේ ඔබ උපදිනවා. ඒ ධ්‍යාන පිළිහෙන්නේ නැතුව පවත්වනවා නම් ධ්‍යාන වඩපු කෙනෙක් ඒකාන්තයෙන් මරණින් මත්තේ ඊළඟ ජීවිතේ විපාක දෙනවාමයි. සුගති සහිත බ්‍රහ්ම ලෝකවල ඔබ වඩපු සමාධි ප්‍රමාණයට ඒ ධ්‍යාන මට්ටමano බ්‍රහ්ම තලවල උපදිනවා. ඒක ආනන්තරීය සමාධිය. සමාධි මානන්තරිකඤ්ඤමාහු යම් සමාධියක් බුදුහාමුදුරු දේශනා කරාද සමාධිනා තේන සමෝන විච්ඡති. ඒ සමාධියට සම කරනවා මේ ලෝකයේ මේ ලෝක ධාතුවේ මේ විශ්වයේ වෙන කිසිම සමාධියක් නැහැ කියන. කියන්නේ බුදුහාමුදුරගේ සමාධියට සමාන මට්ටමින්වත් ඇති කරගන්න පුළුවන් සමාධියක් මේ ලෝකෙ වෙන කොහෙවත් නැහැ. වෙන කිසිම ආගමකත් නැහැ. වෙන කිසිම ගුරු උපදේශයක් තුල ශාස්ත්‍රවරයෙක් තුල මේ ලෝකේ ශාස්ත්‍රවරු හැටියට පෙනී ඉන්න නොයෙක් දෙනා එක එක භාවනා ක්‍රම කියලා දෙන්න පුළුවන්. හැබැයි එක භාවනාවකින්වත් උපදවා ගන්න සමාධිය බුදුහාමුදුරන්ගේ ධර්මයට සමාන කරන්න පුළුවන්. මේ ධර්මයේ උගන්වන සම්මා සමාධියට සමාන කරන්න පුළුවන් සමාධිය මේ ලෝකේ කොහෙවත් නැහැ කියලා. ඉදම්පි ධම්මේ රතනං පණීතං. මේක ධර්මයේ තියෙන ශ්‍රේෂ්ඨත්වය. මේක තමයි ධර්මයේ තියෙන වටිනාම දේ. ඒ තියෙන සත්‍යේන සුවත්ති හෝතු. මේ සත්‍යානුභවයෙන් සුවපත් වේවා කියලා බුදුරජාණන් වහන්සේ ඒ ධම්මානුභව බලයෙන් ඒ ධර්මයේ තියෙන ආනන්තරික සමාධිය වටිනාකම මතු කරලා ඒ ධර්මයට සමාන කරන්න පුළුවන් තවත් සමාධියක් මේ ලෝකෙ කොහෙවත් වෙන කිසිම ධර්මයක නැහැ. මේ ධම්මානුභවයෙන් සුවපත් වේවා කියලා විශාලා මහනුවර නගර වාසීන්ට බුදුරජාණන් වහන්සේ සත්‍යක්‍රියා කරා. ඊළඟ ගාථාව. යේ පුග්ගලා අට්ඨ සතක් පසත්තා චත්තාරි ඒතානි යුගානි හොಂತಿ තේ දක්ඛිනේයා සුගතස්ස ශාවකා ඒතේසු දින්නානි මහප්පලානි ඉදම්පි සංඝේ රතනම් පණීතං ඒතේන සච්චේන සුවත්ති හෝතු. එතකොට මේ ගාථාවෙන් 6 වෙනි ගාථාවෙන් කියවෙන්නේ සංඝ ගුණ පිළිබඳව. යේ පුග්ගලා අට්ඨ සතම් පසත්තා. පුද්ගලයෝ මේ බුද්ධ ශාසනය තුල ආර්ය පුද්ගලයෝ ඉන්නවා 8 දෙනෙක්. ඒ තමයි සෝවාන් මාර්ගයේ ගමන් කරන කෙනා. අපි යාට කියන සද්ධානුසාරී ධම්මානුසාරී ශ්‍රාවකයා. සෝවාන් ඵලයටපත් වෙච්ච කෙනා. සකදාගාමි මාර්ගයේ ගමන් කරන කෙනා. සකදාගාමි ඵලයටපත් වෙච්ච කෙනා. අනාගාමි මාර්ගයේ ගමන් කරන කෙනා. අනාගාමි ඵලයටපත් වෙච්ච කෙනා. අරහත් මාර්ගයේ වඩන කෙනා රහතන් වහන්සේලා. එතකොට පුද්ගලයෝ වශයෙන් ගත්තොත් 8 දෙනයි. යේ පුද්ගලා අට්ඨ සතම් පසත්ත. අට පුද්ගලයෝ 8 දෙනෙක් ඉන්නවා මේ බුද්ධ ශාසනය තුල. චත්තාරි ඒතාන් යුගානි හොಂತಿ. යුගල වශයෙන් ගත්තොත් 4 දෙනයි. සෝවාන් මාර්ගඵල එක යුගලයක්. සකදාගාමි මාර්ගඵල තව යුගලයක්. අනාගාමි මාර්ගඵල තව යුගලයක්. අරහත් මාර්ගඵල තවත් යුගලයක්. එතකොට යුගල වශයෙන් ගත්තොත් 4යි, පුද්ගලයෝ වශයෙන් ගත්තොත් 8 දෙනයි. එතකොට මෙන්න මේ කියන ශ්‍රාවක සංඝ පිරිසට ඇතුළත් බුදුරජාණන් වහන්සේගේ ආර්ය මහා ශ්‍රාවක සංඝයාට තේ දක්ඛිනේයා සුගතස්ස ශ්‍රාවක සුගතස්ස ශ්‍රාවක සුගතයන් වහන්සේගේ ශ්‍රාවකයන් වන මේ පිරිසට තේ දක්ඛිනේයා දම්පැන් සකස් කරලා පූජා කරන සුදුසුයි කියනවා. ඒ අයට දන් දුන්නොත් මහත්ඵල මහානිසංස ලැබෙනවා. ඒ නිසා ඒ අයට දන්පැන් සකස් කරලා පූජා කරගන්න සුදුසුයි. තේ දක්ඛිනේයා සුගතස්ස ශ්‍රාවක සුගතයන් වහන්සේගේ ශ්‍රාවකයන් වන ඒ අයට දන්පැන් පූජා කරන්න සුදුසුයි. ඒතේසු දින්නානි මහප්පලානි. ඒ අයට යම් පුංචි දෙයක් දන් දුන්නත් මහප්පලානි මහත්ඵල මහානිසංස ලැබෙනවා. අන්න බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයන්ට යමක් දන් දුන්නොත් යමක් පූජා කරගත්තොත් ඒකේ ආනිසංසය මහත්ඵලයි මහානිසංසයි. ඉදම්පි සංඝේ රතනං පණීතං. මේක තමයි සංඝයාගේ තියෙන ආශ්චර්යය. බුද්ධ ශාසනයේ බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයා ඔබ දන්නවා අපි ධර්මයේ උන්වහන්සේලාගේ ගුණ
කරනවා උන්වහන්සේලා හරියට සුපටිපන්න, උජුපටිපන්න, ඥායපටිපන්න, සාමීචිපටිපන්න මේ ගුණ වලින් යුක්තයි. එතකොට මේ ගාථාවෙන් යදිදං චත්තාරි පුරිස යුගානි යුගල 4යි. අෂ්ටපුරිස පුද්ගලයා 8 දෙනයි. ඒ අය ආහුනේය, පාහුනේය, දක්ඛිනේය, අංජලි කරණේ. අනුත්තර පුඤ්ඤක්කෙත්තං ලෝකස්සාති. ලෝකයට පහළ වෙච්ච අනුත්තර වූ පින්කෙතක් කිය. එතකොට මේ අර්ථයමයි මේකේ සඳහන් වෙන්නේ. ඒ අයට යමක් දන් දුන්නොත් මහත්ඵල මහානිසංස ලැබෙනවා. මේක ඉදම්පි සංඝේ රතනං පණිතං. මේක බුදුහාමුදුරන්ගේ ශ්‍රාවක සංඝයාගේ තියෙන මහානීය ගුණයක්. ඒක වටිනාම රත්නයක්. ඒ තේන සච්චේන සුවත්ති හෝතු. මේ සංඝානුභාව බලයෙන් මේ සංඝයාගේ තියෙන ආශ්චර්යමත් ගුණේ යහපතම වේවා. විශාලා මහනුවර නගර වාසීන් සුවපත් වේවා. ඉදම්පි සංඝේ රතනං පණිතං. ඒ තේන සච්චේන සුවත්ති හෝතු. මේ සංඝානුභාවයෙන් සුවපත් වේවා, යහපත වේවා කියලා බුදුරජාණන් වහන්සේ එදා විශාලා මහනුවර නගර වාසීන්ට ඒ සංඝ ගුණ, බුදු ගුණ, දහම් ගුණ ආඥා බලයෙන් සත්‍ය ක්‍රියා පිහිටෙව්. යේ උපයුත්තා මනසා ධර්මේන නිකාමිනෝ ගෝතම සාසනාහි තේ පත්තිපත්තා අවතම් විගය ලද්ධා මුදානි උතිම් පුඤ්ඤමාන ඉදම්පි සංඝේ රතනං පණිතං ඒ තේන සච්චේන සුවත්ති හෝතු. ඒ තුල සඳහන් වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන්ගේ සංඝ ගුණ. ඒ සංඝානුභාවයෙන් සුවපත් වේවා කියලා බුදුරජාණන් වහන්සේ සත්‍ය ක්‍රියා කරපු එක ගාථාවක්. ඒ ගාථාවේ වචනින් වචනේ අර්ථය තමයි යේසුප්ප යුද්ධා මනසා දර්හේන නිකාමිනෝ ගෝතම ශාසනයි. ගෝතම ශාසනය කියන්නේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ මේ බුද්ධ ශාසනය. ඒ බුද්ධ ශාසනයට ඇතුල් වෙනවා මනසින් බොහොම සද්ධාව ඇති කරගෙන ගිහි සැප සම්පත් අතහැරලා කුඩා වූද මහත් වූද ඥාතීන් අතහැරලා නොයේ කුල ගොස්තලින් නොයේ ගෝත්‍රවලින් නොයේ විදිහේ රජ පවුල වෙන්න පුළුවන්, සිටු පවුල වෙන්න පුළුවන්, ශාස්ත්‍රීය වාක්‍ය වෙන්න පුළුවන්, ශුද්‍ර බොහොම පහත් හැටියට සම්මත කුල වෙන්න පුළුවන්. මේ හැම ගෝත්‍රයකින්ම හැම ජාතියකින්ම ඇවිල්ලා බුද්ධ ශාසනයට ඇතුල් වෙනවා. ඒ හැම දිනම බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයෝ ශාක්‍ය පුත්‍ර ශ්‍රමණ බුදුරජාණන් වහන්සේගේ දරුවෝ බවට පත් වෙනවා. මේ බුද්ධ ශාසනය තුල කුල ભેද, ගෝත්‍ර ભેද, ජාති ભેද දකින්න නැහැ. ඒ ඔක්කොම බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයෝ. එතකොට යම් කිසි කෙනෙක් ශ්‍රද්ධාවෙන් මේ ගෞතම බුද්ධ ශාසනයට ඇතුල් වෙලා ශ්‍රාවක සංඝ කියන කොටසට ඇතුල් වෙනවාද ගිහි ජීවිත අතහැරලා තේපත්තිපත්තා අවතං විගය. ඒ අය ටිකෙන් ටික පියවරෙන් පියවර ඒ අමෘතව නිවන කරා ගමන් කරනවා. ඒ වගේම ලද්දා මුදානි බුද්ධින් පුජ්‍යමාන. ඒ අය ඒ උතුම් නිවන පියවරෙන් පියවර සාක්ෂාත් කරගන්න ධර්මාවබෝධය කරා යනවා. පින්වතුනි බුදුරජාණන් වහන්සේ පහාරාද කියන සූත්‍රය පෙන්නවා. මේ බුද්ධ ශාසනයට ඇතුල් වෙනවා කියන්නේ මහා සාගරයේ ගැඹුර කරා යනවා වගේ කියන. ඒ කියන්නේ ඔබ දන්නවා මහා සාගරේ වෙරළට ගිහිලා අඩිය තියෙනකොට අගාධයක් නෙමෙයි තියෙන ලිදක් වගේ එකක් නෙමෙයි. පියවර ටික ටික තමයි මොහොත ගැඹුරට යන්නේ. ඒ වගේ තමයි කියන බුද්ධ ශාසනය. අනුපුබ්බ සික්ඛා, අනුපුබ්බ කිරියා, අනුපුබ්බ ප්‍රතිපද. අනුපිළිවෙලින් සීලේක පිහිටලා සමාධියක් වඩාගෙන ප්‍රඥාව දියුණු කරගෙන ඉස්සරලා සද්ධාම්සාරි වෙනවා. ඊළඟට ධම්මාම්සාරි වෙනවා. සෝවාන් වෙනවා. සකදාගාමි මාර්ගයේ වඩලා සකදාගාමි ඵලයටපත් වෙනවා. අනාගාමි මාර්ගයේ වඩලා ඵලයටපත් වෙන. එතකොට මේ පියවරෙන් පියවර යන ගමන. එතකොට මේ බුදුහාමුදුරන්ගේ ශ්‍රාවක සංඝයා ඒ ජීවිත අතහැරලා බොහොම ශ්‍රද්ධාවෙන් බුද්ධ ශාසනයට ඇතුල් වෙන ශ්‍රාවක සංඝයා ඒ අය අමුත්ත වූ නිවන අවබෝධ කරගන්න පියවරෙන් පියවර මඟඵල ලැබමින් ටිකෙන් ටික මේ ධර්ම මාර්ගයේ ගැඹුර කරා යනවා. ඉදම්පි සංඝේ රතනං පණිතං. මේක තමයි ශ්‍රාවක සංඝයාගේ තියෙන ආශ්චර්යමත් ලක්ෂණය. බුදුහාමුදුරන්ගේ ශ්‍රාවක සංඝයා තුළ තියෙන ගුණයක් මේක. ඒතේන සච්චේන සුවත්ති හෝතු.
මේ සත්‍යානුභව බලයෙන් සූපත් වේවා කියලා බුදුරජාණන් වහන්සේ සත්‍ය ක්‍රියා කරලා ආශිර්වාද කරා. ඊළඟ ගාථාව 8 වෙනි ගාථාව. යතින්ද කීලෝ පතරින් සිතෝසිය චතු විවාසේබි අසම්පකාපියෝ තතෝපමං සම්පුරිසං වදාමි යෝ අරිය සච්ඡානි අවිච්ඡ පස්සති ඉදම්පි සංගේ රතන පණීතා ඒතේන සච්චේන සුවත්ති හෝතු. එතකොට මේ ගාථාවෙනුත් සම ගුණ ගැන කියවෙන්නේ. විශේෂයෙන් මේ ගාථාවේ සඳහන් වෙන්නේ සෝවාන් ඵලයට පත් වෙන ආර්ය ශ්‍රාවකයාගේ තියෙන ගුණයක්. ඔහුගේ සත්‍තාව. ඒ ආකාරවලදී සත්‍තාව කාටවත් වෙනස් කරන්න බෑ. මේක ලෝකේ තියෙන සත්‍යයක් කියලා. ඔබ දන්නවා සෝවාන් ඵලයට පත් වෙන ශ්‍රාවකයා බුද්ධේ අවිච්ඡ ප්‍රසාදේ බුදුරජාණන් වහන්සේ ගැන අචල ශ්‍රද්ධාවෙන් යුක්තයි. ධම්මේ අවිච්ඡ ප්‍රසාදේ ධර්මයේ ගැන අචල ශ්‍රද්ධාවෙන් යුක්තයි. සංඝේ අවිච්ඡ ප්‍රසාදේ ශ්‍රාවක සංඝයා ගැන අචල ශ්‍රද්ධාවෙන් යුක්තයි. ආර්යකාන්ත සීලෙන් යුක්තයි. මේවා තමයි සෝතාපට්ටි අංග. එතකොට මේ ගාථාවේ කියවෙන්නේ යතින්ද සීලෝ පතමින් සිතෝසිය. පතමින් කියන්නේ මේ මහ පොළොවේ ගැඹුරට ආරලා හිටවපු ඉන්ද්‍ර කීලයක් තියෙනවා. ඉන්ද්‍ර කීලය කියන්නේ පොළවේ ගැඹුරට ආරලා හිටවපු ගල් කුළුණක් තියෙනවා. මේ ගල් කුළුණ සතර දිශාවෙන් මොනතරම් කුලක් හැමුවත් චතු විවාසේපි අසම්පකම්පිය මේ සතර දිශාවෙන් හමන සුලං වලින් ඒක කම්පාවට පත් වෙන්නේ නැහැ, සෙලවෙන්නේ නැහැ. කියන්නේ පොළවේ ගැඹුරට ආරලා හිටවපු ගල් කුළුණක් මොනතරම් සුලක් හැමුවත් කුලකින් පොළවන්න බෑ. අන්න ඒ වගේ තමයි කියනවා තතෝපමං සම්පුරිසං වදාමි යෝ අරිය සච්ඡානි අවිච්ඡ පස්සති. සෝවාන් ඵලයට පත් වෙච්ච ආර්ය ශ්‍රාවකයාගේ සත්‍තාව අවිච්ඡ ප්‍රස්සති කියන්නේ අවිච්ඡ ප්‍රසාදේ අචල ප්‍රසාදේ බුද්ධි අවිච්ඡ ප්‍රසාදේ ධම්මේ අවිච්ඡ ප්‍රසාදේ සංඝේ අවිච්ඡ ප්‍රසාදේ කියන තුනුරුවන් ගැන අචල සද්ධාවට පත් වෙච්ච කෙනාගේ සත්‍තාව කාටවත් සලවන්න බෑ කියන. ඒ සත්‍තාව කාටවත් වෙනස් කරවන්න බෑ. ඔහුව නොමග යවන්න බෑ. ඒක හරියට පොළවේ ගැඹුරට හාරලා හිටෝ ගල් කුළුණක් සුලඟින් හොලවන්න බෑ වගේ සෝවාන් ඵලයට පත් වෙච්ච කෙනාගේ අචල සත්‍තාව කාටවත් වෙනස් කරන්න බෑ. ඉදම්පි සංගේ රතන පණීතා. මේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයාගේ තියෙන ආශ්චර්යමත් ලක්ෂණය. මේක සම ගුණයක්. ඒතේන සච්චේන සුවත්ති හෝතු. මේ සත්‍යානුභව බලයෙන් සුවපත් වේවා කියලා බුදුරජාණන් වහන්සේ සත්‍ය ක්‍රියා කරා. යේ ආර්ය සත්‍යානි විභාවයන්ති ගම්බීර පඤ්ඤේන සුදේසිතානි කිංචාපිතේ හොන්ති බුසප්පමත්තා නතේ භව අට්ඨමං ආදියන්ති ඉදම්පි සංගේ රතනම් පනිතා ඒතේන සච්චේන සුවත්ති හෝතු. එතකොට මේ ගාථාවේ කියවෙන්නේ සංගුණ. ඒ සංගුණ කියලා ඒ සංගානුභව බලයෙන් ඒතේන සච්චේන සුවත්ති හෝතු. මේ සත්‍යානුභව බලයෙන් සුවපත් වේවා කියලා එදා බුදුරජාණන් වහන්සේ විශාලා මහනුවර නගරවාසීන්ට සෙත් පැතුවා. ඒ ගාථාවේ තේරුම යේ අරිය සත්‍යානි. අරිය සත්‍යානි කියන්නේ චතුරාර්ය සත්‍ය. දුක්ඛ සත්‍ය, දුක්ඛ සමුදය, දුක්ඛ නිරෝධ, දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදා කියන මේ චතුරාර්ය සත්‍ය පිළිබඳව ගම්බීර පඤ්ඤේන සුදේශානි. ඒ ගාම්බීර වූ ප්‍රඥාව ලබා ගන්න. ඒ කියන්නේ චතුරාර්ය සත්‍ය මේ ගාථාවේ සඳහන් වෙන්නේ සෝවාන් වෙච්ච ශ්‍රාවකයා ගැන. සෝවාන් ඵලයට පත් වෙච්ච කෙනා චතුරාර්ය සත්‍යයේ සත්‍ය ඥානය ඇති කරගත්ත කෙනෙක්. දුක කියන්නේ ආර්ය සත්‍යක්මයි. දුකේ හට ගැනීම ආර්ය සත්‍යයක්. දුක නැතිවීම ආර්ය සත්‍යයක්. මේ දුක නැති කරන මාර්ගය ආර්ය සත්‍යක්මයි කියලා සත්‍ය ඥානය ඇති කරගත්ත කෙනෙක්. ගාම්භීර පඤ්ඤාව. ගම්බීර පඤ්ඤේන සුදේශිතානි. ඒ ගම්බීර වූ ප්‍රඥාව චතුරාර්ය සත්‍ය ගැන උපදවාගත් ශ්‍රාවකයා කිංචාපිතේ හොත්ති බුසප්පමත්තා නතේ භවං අට්ඨමං ආදිය. ඔහු කොතරම් ප්‍රමාදයටපත් වුණා. සෝවාන් වෙච්ච කෙනෙක් කොයිතරම් ප්‍රමාදයටපත් වුණත්
අර චතුරාර්ය සත්‍ය ගැන සත්‍ය ඥානය ඇති කරගෙන ගාම්භීර ප්‍රඥාව ඇති කරගත් ශ්‍රාවකයා කොයිතරම් ප්‍රමාදයටපත් වුණත් නැති ඒකේනා භව අට්ඨමං ආදියති කිසිම විදිහකට අටවෙනි භවයක නම් උපදින්නේ නැහැ කියන. ඒකේ තේරුම තමයි සෝවාන් වෙච්ච පුද්ගලයා උපරිම උපදින්නේ ආත්ම හතක් පමණයි. ඒක සංඥාවේ තියෙන ගුණයක් ආශ්චර්යයක්. මේ ගුණින් බුදුහාමුදුරුවෝ සත්‍යක්‍රියාවක් කරා. ඔබ දන්නවා සෝවාන් වෙච්ච පුද්ගලයෝ තුන් දෙනෙක් ගැන ධර්මයේ සඳහන් වෙනවා. එයාගේ සංසාර ගමන ගැන. එක්කෙනෙක් තමයි ඒක බීජී. ඊළඟට කෝලක්කෝල. ඊළඟට සත්‍යක්කත්තු පරම කියනවා. ඒක බීජී කියන්නේ සෝවාන් වෙච්ච පුද්ගලයා ඒ ජීවිතය තුළම ඉතිරි මාර්ගඵල අවබෝධ කරගෙන රහත් වෙලා පිරිනිවන් පානයි. ඒක නාගෙන ඒක බීජී. ඒක ජීවිතෙම ඉතිරි ධර්ම අවබෝධය කරා යනවා මේ ජීවිතේ. කෝලක්කෝල. ආත්ම දෙකක් තුනක් හතරක් පහක් හයක් ඒ වගේ ආත්ම කීපයක් ඇතුළත ඉතිරි මාර්ගඵල අවබෝධ කරගන්නවා. සත්‍යක්කත් පරම කියන්නේ උපරිම ආත්ම හතයි. එතනින් එහා උපදින්නේ නැහැ කියනවා. උපරිම ආත්ම හතක් ඇතුළත ඉතිරි මාර්ගඵල අවබෝධ කරගෙන ඒකාන්තයෙන්ම සංසාර ගමන අවසන් කළා පිරිනිවන් පානවා. ඒක බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයන් තුළ තියෙන ආශ්චර්යය. නැති බව මට්ටමං ආදියන්ති. සෝවාන් වෙච්ච පුද්ගලයා මොනම හේතුවකින්වත් ආත්මක ඊළ අටවෙනි ආත්මෙක උපදින්නේ නැහැ කියන හත්ෙන් එහා උපදින්නෙම නැහැ. එතකොට මේ සත්‍යානුභාවයේ ඉදම්පි සංගේ රත්නං පණිතා. මේක සංඥාවේ තියෙන රත්නයක් වටිනා මාණික්යක්. මේක ගුණයක්. ධර්මය අවබෝධ කරපු ශ්‍රාවකයාගේ තියෙන වටිනා මාණික්යක්. ඒ ගුණෙන් ඒ සත්‍යානුභාවයෙන් ඒ තේන සත්‍යේන සුවත්ති හොතු මේ සත්‍යානුභාවයෙන්ම සුවපත් වේවා කියලා එදා විශාලා මහනුවර නගර වාසීන්ට බුදුරජාණන් වහන්සේ ආශිර්වාද කළා. කෝටි ලක්ෂයක් සක්වල දේව බමුණන් අහසේ පිරීලා ඉතිරීලා මේ බුද්ධ ආඥාව, ධර්මීය ආඥාව, සංඝ ආඥාව සාදුකාර දෙවි පිළිගත්තා. අපි බලමු ඊළඟ ගාථාව. සහවස්ත දස්සන සම්පදාය අයස්සු ධම්මා ජයිතා භවಂತಿ. සක්කාය දිට්ඨි විචිකිච්ඡිතච්ච සීලබ්බතං වාපි අදච්ච කිංචි. චතුර පායේ හිච විප්පමුත්තෝ චචාවිධානානි අභව්වෝ කාතු. ඉදම්පි සංගේ රතනං පනිතං ඒතේන සච්චේන සුවත්ති හෝතු. එතකොට මේ ගාථාවෙන් කියවෙන්නේ සංඝ ගුණ පිළිබඳව. මේක කියවෙන්නේ සෝවාන් වෙච්ච ශ්‍රාවකයා. සහවස්ත දස්සන සම්පදාය. දස්සන සම්පදාය කියන්නේ අර චතුරාර්ය සත්‍ය ගැන සම්මාදිට්ඨියෙන් යුක්ත කෙනා. දස්සන සම්පන්න. එයා සෝවාන් ඵලයටපත් වෙච්ච චතුරාර්ය සත්‍ය ගැන සත්‍ය ඥානය ඇති කරගත් ශ්‍රාවකයා අයස්සු ධම්මා ජහිතා භවති. ඔහු මෙන්න මේ සංයෝජන ටික සම්පූර්ණ ප්‍රහාණය කරගත්ත කෙනෙක්. ඒ තමයි සක්කාය දිට්ඨි විචිකිච්ඡිතච්ච සීලබ්බතං වාපි අදච්ච කිංචි. එතකොට සෝවාන් වෙච්ච ශ්‍රාවකයාට සංයෝජන තුනක් ප්‍රහාණය වෙලා තියෙනවා. සක්කාය දිට්ඨිය, විචිකිච්ඡාව, සීලබ්බත පරාමාස. මේ ත්‍රිවිධ සංයෝජන සම්පූර්ණයෙන් ප්‍රහාණය කරගත්ත කෙනෙක්. එතකොට මේ ශ්‍රාවකයා චතුර්ථ පායේ හිච විප්පමුත්. විප්පමුත් කියන්නේ නිදහස් වෙනවා. කොහෙන්ද නිදහස් වෙන්නේ? චතුර්ථ පායේ, සතර පායේ. නිරේ සදාතම නිදහස් වෙච්ච කෙනෙක්. තිරිසන් අපායේ සදාතම මිදිච්ච කෙනෙක්. ප්‍රේත අපායේ, අසුර අපායේ සදාතම මිදිච්ච කෙනෙක්. අන්න සෝවාන් වෙච්ච ශ්‍රාවකයා සතර අපායෙන් සදාතම නිදහස් වෙච්ච කෙනෙක්. එතකොට බුදුරජාණන් වහන්සේ මේවා සත්‍යක්‍රියා කරන්න ගත්ත සංඝයා සතු ආශ්චර්යමත් මාණික්‍ය. ඒක ආත්මයක් හැටියට පෙන්වනවා. එතකොට බුදුහාමුදුරුවෝ පෙන්නනවා ඒකේ නා සතර අපාය සදාටම මිදිච්ච කෙනෙක්. චච්ඡාවිධානානි අභව්වෝ කාතු. ඔහු අපායගාමී කර්මයක් කරනවා කියන එක අපබ්බයි කියන්නේ එයා සිද්ධ වෙන්නේ නැහැ. කිසිම විදිහකින් සිද්ධ නොවන දෙයක්. ඒ කියන්නේ සෝවාන් වෙච්ච ශ්‍රාවකෙක් අතින් අපායගාමී අකුසලයක් සිදු වෙනවා කියන එක කවමදාවත් මේ ලෝකෙ සිද්ධ වෙන්නේ නැහැ කියලා. ඉදප්පි සංගේ රතනම් පණිතා. මේක සංඝයාගේ තියෙන ආශ්චර්යය. ධර්මය අවබෝධ කරගත්ත බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයෙක් තුළ තියෙන රතනම් පණිතා. වටිනාම මාණික්කය.
වටිනා ලක්ෂණයක්, වටිනා ගුණයක්. ඒතේන සත්‍යේන සුවත්ති හෝතු. මේ සංඝානුභාවයෙන්, මේ සත්‍යානුභාවයෙන් සුවපත් වේවා කියලා බුදුරජාණන් වහන්සේ ආශිර්වාද කරා. කිංචාපිසෝ කම්මං කරෝති පාපකං කායේන වාචා උදචේතසා අබබ්බෝ සෝතස්ස පටිච්ඡාදාය අබබ්බතා දිට්ඨ පදස්ස උත්තා ඉදම්පි සංඝේ රතනම් පනීතං ඒතේන සච්චේන සුවත්ති හෝතු. මේ සංඝානුභාවී ඉදම්පි සංඝේ රතනම්, මේක සංඝයා තුළ තියෙන රතනයක්, මාණික්කයක්. මේ වටිනාකම මේ ගුණානුභව බලයෙන් ඒතේන සච්චේන සුවත්ති හෝතු. මේ සත්‍යානුභවී සූපත් වේවා කියලා කරපු සත්‍ය ක්‍රියාකාරතා. අපි බලමු මේ ගාථාවේ තේරුම. කිංචාපිසෝ කම්මං කරෝති පාපකං කායේන වාචා උදචේතසා. සෝවාන් වෙච්ච පුද්ගලයෙකුට යම් කිසි ප්‍රමාදයක් නිසා ඒ කෙනාගේ සිතෙන්, කයෙන්, වචනයෙන් යම් පුංචි හෝ ප්‍රමාදයක් ඇති වුණා, යම් පුංචි හෝ වරදක් සිද්ධ වුණා, මතක තියාගන්න සෝවාන් වෙච්ච පුද්ගලයා අපායগামী අකුසල් කරන්නේ නැහැ. ඒක බුදුරජාණන් වහන්සේ මේ රතන සූත්‍ර ගාථාවලම සඳහන් කරා. සෝවාන් වෙච්ච ශ්‍රාවකයා අපායগামী අකුසලයක් කරනවා කියන එක අපබ්බෝකාත. ඒක කවදාවත් සිද්ධ වෙන්නේ නැහැ. එයා සතර අපායන් සදාටම මිදිච්ච කෙනෙක්. හැබැයි සෝවාන් වෙච්ච කෙනා ඔබ දන්නවා සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස කියන ත්‍රිවිධ සංයෝජන පමණයි සෝවාන් ශ්‍රාවකයාට සම්පූර්ණයෙන් ප්‍රහාණය වෙන්නේ. සෝවාන් වෙච්ච කෙනාට කාම රාගය තියෙනවා. පටිඝය කියන සංයෝජනේ තියෙනවා. රූප රාග, අරූප රාග, මාන, උද්ධච්ච, අවිජ්ජා කියන ඒ අනිත් සංයෝජන කීපයක් පිළිහිටලා තියෙනවා. ඒ නිසා සෝවාන් වෙච්ච ශ්‍රාවකයාගේ හිතෙන්, කයින් හෝ වචනේ, සිත, කය, වචනේ කියන මේ තුන් දොරින් පුංචි හෝ යම් වරදක්, යම් ප්‍රමාදයක් සිද්ධ වෙනවද? බුදුහාමුදුරු පෙන්නනවා කිංචාපිසෝ කම්මං කරෝති පාපකං කායේන වාචා උදචේතසා. සිත, කය, වචනේ යම් පුංචි හෝ වරදක්, ප්‍රමාදයක් සිද්ධ වෙනවද? අබබ්බෝ සෝතස්ස පටිච්ඡාදාය අබබ්බතා දිට්ඨ පදස්ස බුද්ධා. ඔහු තමාටින් වෙච්ච වැරද්ද කොයිම වෙලාවකවත් හංගන්නේ නැහැ කියනවා. ඔහු ඒ වරද නොසඟවා ඒ වරදින් සැනින් නැගී සිටිනවා. දැන් බලන්න මේ ගුණේ තියෙන වටිනාකම. ඔබ දන්නවා ලෝකේ බොහෝ පිරිසක් සමහරු වැරදි කරනවා කිසිම ලැජ්ජාවක්, බයක් නැතුව ප්‍රසිද්ධිය අකුසල් කරනවා. සමහරු හැංගිලා කරනවා. සමහරු කවමද ඇහුවත් දිවුරනවා නෑ මං කරේ නෑමයි කියලා කියන්නෙම නෑ. ඔහු වරද හඟවා ගන්න උත්සාහ කරනවා. සමහර පවකාරයෝ අච්චර මිනිස්සු අකුසල් කරනවා නම් මං කරපුවාම මොකද කියලා තමන්ගේ වරද සාධාරණීකරණය කරන්න කරුණු හොය වැරදි කරනවා. හැබැයි සෝවාන් වෙච්ච පුද්ගලයෙක්ගේ සිතෙන්, කයෙන්, වචනේ මතක තියාගන්න සෝවාන් වෙච්ච කෙනා ආර්යකාන්ත සීලෙන් යුක්තයි. එයා පංචශීලයේ ගිහි ශ්‍රාවකයෙක් නම් දිවි හිමියෙන් රකින්න කෙනෙක්. හැබැයි පුංචි අකුසලයක්, පොඩි වැරද්දක් හිතට කේන්තියක් එනවා හිතට. සමහර ලාවට හිතට තරහක්, ලෝභකමක් ඇති වෙනවා. ආසාවක් එනවා. හැබැයි ඒක හිතෙන් මෙයා සැනින් යටපත් කරගන්නවා. තමාට පුංචි හෝ වරදක් වුණොත් එයා හඟවන්නේ නැහැ කියලා. ඒ වැරද්ද හංගගන්නේ, වැරද්ද සාධාරණීකරණය කරන්නේ. ඒ සැනින් මේ වරදින් නැගී සිටිනවා. ඔබ දන්නවා ධර්මයේ පිහිටන කෙනා ස්වාමීන් වහන්සේලා ගත්තොත් උන්වහන්සේලා නිතර ඇවැද්දෙසමින් උපසම්පදා ස්වාමීන් වහන්සේලා සීල පිරිසිදු කරගන්න. ගිහි ශ්‍රාවකෙක් නම් නිතර තමන්ගේ සීලය මෙනෙහි කරනවා. තමන් තුනුරුවන්ට හෝ යම් වරදක් වුණොත් තුනුරුවන් ඉදිරියේ හරි තුනුරුවන් කමා කරගෙන මම මේකෙන් නැගී සිටිනවා කියලා නැගී සිටිනවා. ඒක සෝවාන් වෙච්ච ශ්‍රාවකයාගේ තියෙන ගුණයක් කියනවා. ඉදම්පි සංඝේ රතනම් පනීතං. මේක සංඝයාගේ ආර්ය ශ්‍රාවකයන්ගේ තියෙන වටිනා මාණික්කය, වටිනා ගුණයක්. ඒ තියෙන සත්‍යේන සුවත්ති හෝතු. මේ සත්‍යානුභවයේ සෝපත් වේවා කියලා බුදුරජාණන් වහන්සේ විශාල මහනුවර තුන් බියෙන් අසරණ වෙච්ච මිනිස්සුන්ට ආශිර්වාද කරා, සත්‍ය ක්‍රියාවක් කරා. ඊළඟ කාථා වනප්ප ගුම්භේ යථා කුස්සිතග්ගේ ගිම්හාන මාසේ පතමස්මින් ගිම්හේ තතෝපමං ධම්ම වරං අදේසයි
නිබ්බානගාමී පරමං හිතාය ඉදම්පි බුද්දේ රතනම් පනීතා ඒතේන සච්චේන සුවත්ති හොතු. එතකොට මේ ගාථාවෙන් කියවෙන්නේ බුදුරජාණන් වහන්සේගේ තියෙන බුදු ගුණයක්. කලින් කියුනේ සංඝ කියන සෝවාන් වෙච්ච ශ්‍රාවකයාගේ තියෙන සෝවාන් පුද්ගලයාගේ තියෙන ගුණයක් ගැන. මෙතන කියවෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ගුණයක්. ඒ තමයි වනප්පකුම්භේ යථා පුස්සිතංගේ ගිම්හාන මාසේ පතමස්මින් ගිම්මේ. ගිම්හාන කාලේනකොට බොහෝම ලස්සනට මල් පිපිලා පළ බර වෙලා බොහොම ලස්සනට සුවඳවත් කරන මුළු පරිසරය. ඒ වගේ තමයි කියනවා තතූපමං ධම්මවරං ආදේශය. නිබ්බානගාමී පරමං හිතාය. බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහළ වෙලා ඒ ධර්ම රසය ලෝකයාට ධර්මයේ දේශනා කරනකොට හරියට අර බබරු මල් හොයාගෙන ඇවිල්ලා ගිම්හාන කාලේ මල් පැණි අරගෙන ගිහිල්ලා තමන්ගේ කුසගිනි නිවා ගන්න. ඒ වගේ තමයි දෙව් මිනිස් ලෝකයා මේ ධර්ම රසයෙන් ඒ ධර්මයෙන් ප්‍රතිඵල ගන්නවා. දෙව් මිනිස් ලෝකයාටම යහපත උදා වෙනවා. එතකොට මේකේ තියෙන උපමාවක් කියන්නේ බුදුහාමුදුරු පෙන්නනවා ගිම්හාන කාලේ මල් පිපිලා සුවඳවත් වෙලා බොහෝම පරිසරයේ ලස්සන වෙනකොට ඒ බබරු මල් පැණි හොයාගෙන ඇවිල්ලා ඒ මල් වලින් මල් පැණි අරගෙන යනවා වගේ බුදු කෙනෙක් ලෝකයට පහළ වෙලා මේ මුලැමැදාග පිරිසිදු ආදි කල්යාණ මධ්‍යේ කල්යාණ පරිෝසాన කල්යාණ මේ නිවන් මඟ දේශනා කරගෙන යනකොට දෙව් මිනිස් ලෝකයාම ඒ ධර්මයේ රසය දන්න අය බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තමන්ගේ ජීවිතයට එකතු කරගෙන ඒ ධර්මයේ සැනසීම ඇති කර ගන්නවා. වරෝ වරඤ්ඤෝ වරදෝ වරහරෝ. එතන තියෙනවා බුදුරජාණන් වහන්සේ ගැන කියවෙන ගුණ හතරක්. වරෝ කියන්නේ බුදුරජාණන් වහන්සේ සියල්ලංගෙම ශ්‍රේෂ්ඨයි. වරඤ්ඤෝ කියන්නේ සියලුම ශ්‍රේෂ්ඨ ධර්මයන් බුදුරජාණන් වහන්සේ අවබෝධයෙන්ම දන්නවා. වරදෝ ඒ නිදහස් වෙන මාර්ගයේ ලෝකයාට කියලා දෙනවා. සියලු ශ්‍රේෂ්ඨ ධර්මයන් දැනගෙන ඒ මාර්ගයේ ලෝකයාට දේශනා කරනවා. වරහරෝ කියන්නේ අනිත් අයව ඒ මාර්ගය තුල හික්මවන මාර්ගය අරගෙන යනවා. එතකොට බුදුරජාණන් වහන්සේගේ තියෙන මේ ගුණ හතරක් වරෝ වරඤ්ඤෝ වරදෝ වරහරෝ. මේ ගුණ හතරත් එක්ක අනුත්තරෝ ධම්මවරං ආදේශය. ඒ අනුත්තර වූ ධර්මයේ ලෝකයට දේශනා කරනවා. අනුත්තර ධම්මග ලෝකයට දේශනා කරනවා. ඉදම්පි බුද්දේ රතනම් පනීතම්. මේක තමයි බුදුරජාණන් වහන්සේ තුල තියෙන ශ්‍රේෂ්ඨත්වය. ඒ බුදුහාමුදුරන්ගේ තියෙන මාණික්කය. ඒ වටිනාකම. ඒ තේන සත්‍යේන සුවත්ති හෝතු. මේ සත්‍යානුභවයෙන් සුවපත් වේවා කියලා විශාලා මහනුවර නගර වාසීන්ට බුදුරජාණන් වහන්සේ බුද්ධානුභවයෙන් සිත පැතුවා. ඒ ගාථාවේ තේරුම ආයමත් සිහිපත් කරන වරෝ බුදුරජාණන් වහන්සේ සියල්ලංගෙම ශ්‍රේෂ්ඨයි. වරඤ්ඤෝ ඒ සියලු ශ්‍රේෂ්ඨ ධර්මයන් අවබෝධයෙන්ම දන්න කෙනෙක්. වරදෝ ඒ මාර්ගය ලෝකයාට කියලා දෙනවා. වරහරෝ ඒ මාර්ගය තුල ලෝකයාව හික්මවනවා. අනුත්තරෝ ධම්ම වරං ආදේශය අනුත්තරෝ ධර්මයේ ලෝකයාට දේශනා කරමින් ඒ ධර්මයේ ලෝකයාව පමුණවනවා. ඒ උතුම් බුදුරජාණන් වහන්සේ තුල තියෙන ඉදම්පි බුද්දේ රතනම් පණිත. මේක තමයි බුදුහාඳුර තුල තියෙන වටිනාම මාණික්කය. බුදු කෙනෙක් පහළ වීමේ වටිනාකම. ඒ තේන සත්‍යේන සුවත්ති හොතු. මේ සත්‍යානුභවයෙන් සුවපත් වේවා කියලා එදා විශාලා මහනුවර තුම්බියෙන් අසරණ වෙච්ච මිනිස්සුන්ට බුදුරජාණන් වහන්සේ සිත පැතුවා. ඊළඟ ගාථාව. කීනම් පුරාණං නවන්නත්ති සම්භවං විරත්ත චිත්තා ආයතිකේ බවස්මි. තේ කීන බීජා අවිරුල්හි ඡන්දා නිබ්බන්ති ධීරා යතායම්පදීපෝ ඉදම්පි සංගේ රතනම් පනීතං ඒතේන සච්චේන සුවත්ති හෝතු. එතකොට මේ ගාථාවෙන් සඳහන් වෙන්නේ සංඝ ගුණ මහරහතන් වහන්සේලා ගැන. ඔබ දන්නවා රතන සූත්‍රයේ සංඝයා ගැන සඳහන් වෙන ගාථා කීපයකම සෝවාන් වෙච්ච ශ්‍රාවකයන්ගේ තියෙන යවිච්ඡ ප්‍රසාදේ, සෝවාන් වෙච්ච ශ්‍රාවකයන් සතර අපායන් නිදහස් වීම ගැන, උන්වහන්සේලාගේ ගුණ ගැන කරපු සත්‍යක්‍රියා කීපයක් ඔබට
ගාථා කීපයකින් අහන්න ලැබුණා. මේ ගාථාවේ සඳහන් වෙන්නේ රහතන් වහන්සේලා කීනා. උන්වහන්සේලා පැරණි කර්ම ශේ කරා. පුරාණ ඒ පැරණි කර්ම ශේ කරලා කීනම් පුරාණ නවන් නත්ති සම්භව. අනාගතේ පිණිස අලුතෙන් ආයමත් කර්ම හදන්නෙත් නැහැ. එතකොට පෙර සසරේ කරපු යම්තා කර්ම පැරණි කර්ම ඔක්කොම ශේ කරා. නවන් නත්ති සම්භව. අනාගතේ භවයක් පිණිස අලුතෙන් කර්ම හදන්නෙත් නැහැ. විරත් චිත්තා ආයතිකේ භවස්මි. අනාගත භවයක් පිණිස තෘෂ්ණාව තණ්හාවක් පිහිටලක් නැහැ. ආයමත් අනාගත උපතක් පිණිස කිසිම තණ්හාවක් හිතේ ආසාවක් පිහිටලා නැහැ. තේ කීන බීජා අවිරුල්හි ඡන්ද. ඒක හරියට උපමා කරනවා බීජයක පැලවෙන ස්වභාවය නැති වුණා වගේ. ඒක ඔබ හිතන්න මෙහෙම මුං ඇටයක් මෑ ඇටයක් වී ඇටයක් මොනවා හරි පැලවෙන දෙයක් තියෙනවා. හැබැයි එහි පැලවෙන ස්වභාවය නැති කරනවා. අපි හිතමු ඒක පුජ්ජලා තම්බලා අඩු ගානේ කිරණයක් හරි මොකක් හරි දෙයකින් ඒකේ පැලවෙන ස්වභාවය නැති කරපු විනාශ කරපු බීජයක්. හැබැයි බීජ පේන්න තියෙනවා මුං ඇටේ මෑ ඇටේ තියෙනවා. දැන් කවුරු හරි මේක ප්‍රෝපණය කරනවා. පස් දානවා, පෝරක් දානවා, වතුරක් දානවා. හැබැයි පැලවෙන්නේ නැහැ. ඇයි පැලවෙන ස්වභාවය නැති කරපු බීජයක්. ඒ වගේ තමයි කියන රහතන් වහන්සේලා. ඇස කන නාසය දිව කය මනස පේන්න තියෙනවා. උන්වහන්සේලාට රූප පේනවා, ශබ්ද ඇහෙනවා, ගඳ සුවඳ දැනෙනවා. හැබැයි තණ්හාව ප්‍රහාණය කරලා, අවිද්‍යාව ප්‍රහාණය කරලා අර බීජයක පැලවෙන ස්වභාවය නැති කරා වගේ ආයමත් උපතක් පිණිස විඥානෙ පිහිටන්නේ නැහැ. උන්වහන්සේලාගේ ස්වභාවය හරියට නිබ්බන්ති දිහිරා යතායප්පදීපෝ. පහනක් නිවිලා යනවා වගේ. තෙලුයි වැටි අවසන් වෙලා පහන නිවිලා ගියා වගේ උන්වහන්සේලා එතනම නිවි යනවා. ඉදම්පි සංඝේ රත්නම් පණීත. මේක තමයි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයාගේ මහා සංඝ රත්නේ උතුම් මහරහතන් වහන්සේලාගේ තියෙන වටිනාම මාණික්ය, වටිනාම ගුණය. ඒතේන සච්චේන සුවත්ති හෝතු. මේ සංඝානුභාවයෙන් සුවපත් වේවා කියලා බුදුරජාණන් වහන්සේදා විශාල මහනුවර නගර වාසීන්ට ඒ සංඝ ගුණය සිහිපත් කරලා සිත ප්‍රාර්ථනා කරා. හතර සූත්‍රය සඳහන් වෙන අවසාන ගාථා තුන. හැබැයි මේ ගාථා තුන බුදුරජාණන් වහන්සේ නෙමෙයි දේශනා කරේ. හතර සූත්‍රයේ අනෙක් ගාථා සියල්ල බුදුරජාණන් වහන්සේ දේශනා කරා. හතර සූත්‍රයේ අවසානයේ අන්තිම ගාථා තුන සඳහන් වෙන්නේ. ඔබ දන්නවා මේ රතන සූත්‍ර දේශනාව ආරම්භයේදී කෝටි ලක්ෂයක් සක්වල, ඒ කියන්නේ ත්‍රිසහස්‍රී ලෝක ධාතුවේම දෙව් බඹුන් අහසේ පිරීලා ඉතිරිලා ඒ රතන සූත්‍ර දේශනාව ශ්‍රවණය කරනවා. ඒ සියලු දෙවියන්ගේ මුල් ගාථා දෙකේදී බුදුරජාණන් වහන්සේ ඉල්ලීමක් කරා. මේ අහසේ අන්තරීක්ෂයේ රැස් වෙලා ඉන්න සියලු දෙව් බඹුන් මේ මනුස්ස වර්ගයාගෙන මෛත්‍රී සිත ඇති කරගන්න. මෙත්තං කරෝත මානුෂියා පජාය. මේ මෛත්‍රී සිත ඇති කරගෙන මනුස්ස වර්ගයාව ආරක්ෂා කරා. ඊළඟ ගාථා කීපේම බුදු ගුණ, දහම් ගුණ, සංඝ ගුණ ඇතුළත් සත්‍ය ක්‍රියාව. අවසාන ගාථා තුන අද කතා කරන්නේ ගාථා තුන. මේ දේශනාව බුදුරජාණන් වහන්සේ දේශනා කළ අවසන් වෙද්දී අහසේ කෝටි ලක්ෂයක් සක්වල දෙව් බඹුන් වෙනුවෙන් සක්‍ර දෙවියන් දිව්‍ය ස්වරූපේ මවාගෙන අහසින් පහළට බහිනවා. බුදුරජාණන් වහන්සේ ඉදිරියේ වන්දනා කරගෙන ගාථා තුනක් කියලා බුදුරජාණන් වහන්සේට වන්දනා කරා. ස්වාමීනි, ඔබ වහන්සේගේ ඉල්ලීම අපි පිළිගන්නවා. ඔබ වහන්සේගේ ආඥාව අපි ඒ විදිහටම පිළිගත්තා. මේ අහසේ රැස් වෙලා ඉන්න අන්තරීක්ෂ රැස් වෙලා ඉන්න කෝටි ලක්ෂයක් සක්වල දෙව් බඹුන් ඔබ වහන්සේට වන්දනා කරනවා. ඒ සියලු දෙනා වෙනුවෙන් මගේ নমස්කාරය වේවා කියලා සක්‍ර දෙවියන් ගාථා තුනකින් බුදුරජාණන් වහන්සේට වන්දනා කරා. ඒ තමයි යානීද බුතානි සමාගතානි බුම්මානි වායානි වහන්තරික්කේ තථාගතං දේව මනුස්ස පූජිතං බුද්ධං නමස්සාමි සුවත්ති හෝතු. යානීද භූතානි සමාගතානි බුම්මානි වායානි වහන්තරික්කේ. මේ ආහසේ අන්තරීක්ෂේ රැස්ලා ඉන්න සියලුම දේව බඹුන් තථාගතං දේව මනුස්ස පූජිතං. දේව මිනිස් ලෝකයාම පුද පූජා කරන, වැඳුම් පිදුම් කරන, වන්දනා කරන තථාගතයන් වහන්සේට අපගේ නමස්කාර වේවා. බුද්ධං නමස්සාමි සුවත්ති හෝතු.
ඒ බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. අපි ඔබ වහන්සේගේ ආඥාව, ඒ බුදු ගුණවල ආඥාව ඒ විදිහටම පිළිගත්තා කියලා සක්‍ර දෙවියන් පළවෙනි වතාවේ බුදුරජාණන් වහන්සේට පළවෙනි ගාථාවෙන් වදිනවා. ඒ කියන්නේ අවසාන ගාථා තුනේ සඳහන් වෙන පළවෙනි ගාථාව. ඊළඟ සක්‍ර දෙවියන් දෙවෙනි වතාවේ වන්දනා කරනවා. යානීද භූතානි සමාගතානි බුම්මානි වායා නිවහං තලික්කේ තථාගතං දේව මනුස්ස පූජිතං ධම්මං නවස්සාමි සුවත්ති හෝතු. මේ ආස්ති අන්තරීක්ෂ රැස්ලා ඉන්න සියලුම දේව බව ඔබ වහන්සේගේ ආඥාව, ඒ ධර්මීය ආඥාව පිළිගන්නවා. තථාගතං දේව මනුස්ස පූජිතං, මේ දේව මිනිසුන්ගේම පූජාවන් ලබන වැඳුම් පිදුම් කරන බුදුරජාණන් වහන්සේට අපි වන්දනා කරනවා. ධම්මං නමස්සාමි සුවත්ති හෝතු. ඔබ වහන්සේගේ ධර්මීය ආඥාව අපි මේ විදිහටම පිළිගන්නවා. ඒ ධර්මයට අපගේ নমස්කාරය වේවා කියලා උන සක්‍ර දෙවියන් දෙවනි වතාවට බුදුරජාණන් වහන්සේට ධර්මයේ වෙනුවෙන් වන්දනා කරනවා. අවසාන ගාථා. ඒ ගාථාවේ සඳහන් වෙන්නේ සක්‍ර දෙවියන් වන්දනා කරනවා යානීද භූතානි සමාගතානි බුම්මානි වායා නිවහං තලික්කේ තථාගතං දේව මනුස්ස පූජිතං සංඝං නමස්සාමි සුවත්ති හෝතු. මේ ආස්ති අන්තරීක්ෂ රැස්ලා ඉන්න සියලුම දේව බමුණු ඔබ වහන්සේට වන්දනා කරනවා. ඔබ වහන්සේගේ අනුශාසනාව පිළිගන්නවා. තථාගතං දේව මනුස්ස පූජිතං, මේ දේව මිනිසුන්ගේම පොද පූජා ලබන, පූජාවන් ලබන, වන්දනාවට සුදුසු දේව මිනිස් ලෝකයාගේ මාංශ ප්‍රතිපත්ති පූජාවක් පිළිගන්න සුදුසු ඒ තථාගතයන් වහන්සේට අපගේ ගෞරව නමස්කාර වේවා. සංඝං නමස්සාමි සුවත්ති හෝතු. ඒ ශ්‍රාවක සංඝයාගේ ගුණය අපි මේ විදිහටම පිළිගන්නවා. ඒ බුද්ධ ශාසනය තුළ ශ්‍රාවක සංඝයාට අපගේ නමස්කාරය වේවා කියලා සක්‍ර දෙවියන් තුනුරුවන් වෙනුවෙන් 3 වතාවක් බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා ඒ ආඥාව පිළිගත්තා කියලා වන්දනා කරා. ඉතින් මේ පිළිස ඔබ හැම දිනාටම තුනුරුවන්ගේ ආශිර්වාදය ලැබේවා.